ආයු වැඩේවා, ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කොට්ටූරයක් ඇතුළට අත දාලා කන පිට හරවනවා වගේ වෙනස් වෙන්න කාලය ඇවිල්ලා. අපේ ජීවිත විතරක් නෙමෙයි අපි හිතන පතන විදිය පවා වෙනස් කරගන්න කාලය ඇවිල්ලා. උදාහරණයක් ගත්තොත් එකා වගේ වැඩ කරමු කියලා කියන කියමන හිතවිල්ල ඒක පවා වෙනස් කරගන්න කාලය ඇවිල්ලා. අද අරුණ පුවත්පතේ කතුවරයා අපි හරි සිත් ගන්නා සුළු තැනකට සහ සිතන්නා සුළු තැනකට ගෙනියනවා. ඒ තමයි එකාවන්ව එකම දේ කරමින් ව්‍යාපාර නැංවිය හැකිද කියලා ප්‍රශ්නාර්ථයක් සහිත කතුවැකියක් පළ කරමින්. ඉදිරි මාස කිහිපය තුළ කොස්ස ඉඳලා බෙහෙත් පෙත්ත දක්වා හැමදේම දේශීයව නිෂ්පාදනය කරන්න ඕනි කියලා ජනාධිපතිතුමා කියනවා. දැන් මේක කිව්වයින් පස්සේ ව්‍යාපාර කරන්නට අදහස් කරන බොහෝ දෙනා කරන වරදක් තමයි එක්කෙනෙක් කරන දෙයක් තව කෙනෙක් කරන්න උත්සාහ ගන්න එක. කෙටි මංස් වෙනවා, ලාභ ලබන්න පහසු මං හොයනවා, ඉක්මනින් ලාභ ලබන්න හොයනවා. එකම භාණ්ඩයක් වැඩි දෙනෙකු නිෂ්පාදනය කිරීම නිසා ඇතිවන තරගයේ ජය ගැනීමට බොහෝ අය උත්සාහ කරන්නේ භාණ්ඩයේ තත්ත්වය බාල කරලා මිල අඩු කිරීම. ඒ නිෂ්පාදකයාගේ පැත්තෙන් සාර්ථක උපක්‍රමයක් විය හැකි නමුත් පාරිභෝගිකයාට කරන අසාධාරණයකි. ලංකාවේ බඩු කමකට නැතයි ජනතාව කියන්නේ මේ නිසා. ඒ නිසා දේශීය භාණ්ඩවල තත්ත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුවේ නියාමනයක් අවශ්‍යයි කියලා කතුවරයා කියනවා. මේකට පුංචි උදාහරණයක් ගන්නවා. පහුගිය දවසක ඌරුබොක්ක ප්‍රදේශයෙන් වාර්තා වුණු පොතක් අරුණ පුවත්පතේත් වාර්තා කර තිබුණා. ඒ තමයි හැමෝම විකුණන බුලත් පිට වෙනත් විදිහට විකුණන්න උත්සාහ කරපු ව්‍යවසායකයෙක්. ඔහු වාහනෙන් යන ගමන් වාහනෙන් බහින්න නැතුව බුලත් පිට ගන්න පුළුවන් සරල හරි ලස්සන වැඩක් යෝජනා කළා තිබුණා. අරුණ කතුවරයා කියනවා මේ ව්‍යාපාර විවිධාංගීකරණය පිළිබඳ සරල උදාහරණයකි. අපට අවශ්‍ය වන්නේ මහා පරිමාණ ව්‍යාපාරවලදීත් මෙවන් නැවුම් චින්තනයක් සහිත ව්‍යාපාරිකයන් හා නිලධාරීන්. ඒ නිසා හිතන විදිය වෙනස් කරගනිමු. අපේ ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් විමසන්න සූදානම්. අද ජූනි මාසේ 26 වෙනිදා සිකුරාදා දවසේ මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. බුලත් විඩ වෙන විදියකට විකුණන ව්‍යාපාරයක් පිළිබඳවයි කතුවරයා උදේ පාන්දරම නිදසුනට දැක්වේ. සමහරුන්ට බුලත් විටක් විකුණන වගේ ලේසියට රටක් භූමියක් අනාගතයක් විකුණන්න පුළුවන් නේද කියලා හිතෙන්නේ අද ජාතික පුවත්පත් සියල්ලකම වගේ ප්‍රධාන පුවතක් හැටියට වාර්තා කරපු කාරණාව. අරුණ පුවත්පත ඒක වාර්තා කරනවා MCC අධීර දෙකකට යහපාලනය අත්සන් කරලා. මැඩගස්කර් හොන්ඩියුරාස් වල වුණෙත් මේ ටික උසාවියක ප්‍රශ්න කරන්නත් බෑ. පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයටත් ගැටලු. MCC වාර්තා සමාලෝචන කමිටුව වාර්තාව බහර දෙමින් කියයි කියලා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. එතකොට මොකද්ද මේ මැඩගස්කර් හොන්ඩියුරාස් වල වුණා කියලා කියන්නේ? මේක ක්‍රියාත්මක කළ හුඟක් තැන්වල විදේශිකයෝ ඉඩම් ටික දැහැගත්තා. මැඩගස්කරේටයි හොන්ඩියුරාස් වලටයි වුණෙත් ඒක. මේක ප්‍රධානයක්. ඒ කියන්නේ මේකේ ණය මුදලක්වත් එහෙම නෙවෙයි එන්නේ ප්‍රධානයක්. අතරමඟ නතර කරන්න ඕන්ට පුළුවන්. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා හරි මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා හරි ඕන වෙලාවක මේ ප්‍රධානීය නවත්වන්න පුළුවන්. නමුත් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක වෙනවා. මැඩගස්කර් වලයි හොන්ඩියුරාස් වලයි උනේ ඒක. ඉඩම් ටික ඔක්කොම ඒගොල්ලෝ අරගෙන ගියා. ඒගොල්ලෝ ගත්තා. දීපු සල්ලි වලින් 25ක් 30ක්වත් රටට ආවේ නැහැ. හැබැයි ඒගොල්ලෝ පිටමං කරන්න විදියක් නැහැ. ඒකට ඕන කොන්දේසි ටික නූල් බෝලයක් වගේ ගැට ගහලා තියෙනවා. අපි වගේ රටකට ආධාරයක් ප්‍රදානයක් විතරක් නිසා මේක වැදගත් කියලා යමෙකුට කියන්න පුළුවන්. ආධාරයක් ප්‍රදානයක් අපේ වගේ රටකට වැදගත් කියලා කෙනෙක්ට පුළුවන් කියන්න පුළුවන්. හැබැයි ආධාරයක් එක්ක හදපු දොරේ යතුර අපි එයාලට දෙන්න ඕනේ. ඒකයි කොන්දේසිය කියලා මේ කමිටුවේ ප්‍රධාන ආචාර්ය ලලිත සිරිගුණරුවන් මහත්මයා සඳහන් කරනවා. මොකද මේ අවස්ථාවේදී පැවතිච්ච සාකච්ඡාවේදී ඉදිරිපත් වන අදහස් අනුව ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කරගත්තට පස්සේ ඊට ප්‍රතිවිරුද්ධ මතයක් හරි යෝජනාවක් හරි ඉදිරිපත් කිරීමේ ගිවිසුමට පටහැනි. ඒ වගේම සමාජිකයන් දෙදෙනෙක්ට පුළුවන් ලියුමක් මගින් ඕනම කොන්දේසියක් වෙනස් කරගන්න. ඒ කියන්නේ ගිවිසුමේ කොන්දේසියක් සමාජිකයෝ දෙන්නෙක්ට ලිපියක් මගින් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි රටේ ජනතාවගේ නියෝජිතයන් ඉන්න පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයට බෑ ගිවිසුම වෙනස් කරන්න. ඒ නිසා මේක ඉතාමත්ම භයානකයි කියලා කියවෙනවා. අද මව්බිම පුවත්පතට ගියොත් දැන් මෙච්චර භයානක මේ කතන්දරේට මොකද වෙලා තියෙන්නේ? යහපාලන ආණ්ඩුව MCC ගිවිසුමේ අධීර දෙකක් අත්සන් කරලා ලැබුණු ඩොලර් මිලියන 10ට වෙච්ච දෙයක් නෑ කියලා පහන් විජේසේකර සහ රුවන් නිතුල්ගස්පිටිය වාර්තා කර සිටිනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීම සඳහා අත්සන් කිරීමට යෝජිත මේ MCC ගිවිසුමේ මූලික අධීර දෙකකට 2017 සහ 18 වර්ෂවලදී පසුගිය ආණ්ඩුව අත්සන් කර ඇති බවත් මෙයින් ඩොලර් මිලියන 7.4ක් සහ 2.6ක් මේ රටට පැමිණ තිබෙන බවත් ආචාර්ය ලලිත සිරිගුණරුවන් මහත්මයා සඳහන් කරනවා. ප්‍රසාද්. ඔව් මම හිතන්නේ ලලිත සිරිගුණරුවන් මහත්මයා කියන්නේ ආචාර්යවරයා මම හිතන්නේ විද්වත් කමිටු වාර්තාවක් සැකසීමට දක්ෂ හපනෙක් ප්‍රායෝගිකව ඔහුට පුළුවන්. ඔහුට තියෙන සෑහෙන හැකියාවක්. මොකද අපි දැක්කා
දිනුෂ මේ රටේ ප්‍රවාහන ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් පැවති ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දුන්නේ ගුණවර්ධන මහත්මයාගේ කමිටු වාර්තාව. ඒ නිසා මේ කමිටු වාර්තාව ගැන මම හිතන්නේ සමාජ අවධානය යොමු වැදගත්. මේදී තවත් කාරණාවක් කියන්න කැමතියි මේ මුදල් වලට වෙච්ච දෙයක් නැහැ කියලා මම හිතනවා. මේ ගිණුම් වාර්තා ගැන කිසිම දෙයක් නැහැ මේ ඩොලර් මිලියන 10. එතකොට දැන් මේ ගිවිසුම් දෙක මූලික අදිර අත්සන් කරා. ඒකට මොකක්ද වෙන්නේ? දැන් අපි කියනවා දැන් මේකේ තියෙනවා ගුණවර්ධන මහත්මයා කියනවා මේක ඉඩම් කොල්ලයක් කියලා කෙලිම කියන්නේ. ඒක හොන්ඩුරාස් සහ තවත් රාජ්‍යයක. ඒතර මේ තත්ත්වයට මත කොහොමද අපිට දැන් මේ ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙන එක කොහොමද බලපාන්නේ? ඒකේ නීතියෙන් ගැලවෙන්න පුළුවන්ද? අපේ රටට අහිතකර තත්ත්වයක් ඇති වෙයිද? මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මේක ජනතාව අතරට ගෙනියන්න ඕන කියන කාරණය. ඒ වගේම වැදගත්ම දෙයක් කිව්වා ඊයේ සම කැබිනට් ප්‍රකාශවල දෙදෙනාම බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පත්‍රන මහතුන් දෙදෙනාම කිව්වා කිසිදු ආකාරයක මේ ගිවිසුම ශ්‍රී ලංකා රජය අත්සන් කරන්නේ නැහැ කියලා. මම ඒක ඉතාමත් හොඳ සහතිකයක්. මම කල්පනා කරේ දුන්නා දැන් මේ මැතිවරණ වේදිකාවේදී කියන්නේ දැන් ජනතාව විමුක්ති පෙරමුණ හඳුන්වන මහත්තයා නිතරම කියන්නේ මේ ආණ්ඩුව ගිවිසුම අත්සන් කරන්න යනවා. ඡන්දෙන් පස්සෙත් අත්සන් කරනවා. ඒ වගේම දැන් සමගි ජන බලවේගයක් කියන්නේ මේ ආණ්ඩුව ගිවිසුම අත්සන් කරනවා කියලා. ඒතකොට දැන් ගිවිසුම් මූලික ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා නම් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයේ පසුගිය යහපාලන ආණ්ඩුවේ. ඒතකොට ඔහු දන්නේ නැද්ද මේක? ඒතකොට ඔහු මොකද මේ ගැන කියන්නේ? දැන් එතකොට අත්සන් කරපු නැති පාර්ශවලින් කියනවා අය අත්සන් කරන්න කියලා අහනවා. ඔව්. දැන් සමහර විට අපිට මේකේ අවස්ථා සම්බන්ධය ගලප ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අධියර දෙකකට එකඟ වෙලා තියෙන නිසා මේක කරන්නම වෙනවා කියලා තර්කයක් තමයි මේ අනිත් පැත්තෙන් එන්නේ කියලා වෙන්නත් පුළුවන්. කොහොමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා මේක ජනතාව අතර සාකච්ඡාවකට ලක් කිය යුතුයි කියලා දිනමින ප්‍රධාන පුවත හැටියට වාර්තා කරන්නේ. ඒක MCC ගිවිසුමේ වාර්තාව ජනතාව අතරපත් කරන්න ජනාධිපති ගෝඨාභය ජනාධිපති ලේකම්ට උපදෙස් චමීර ඇල්ලල දෙනිය වාර්තා කර සිටින්නේ. ඊට පස්සේ අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවකට ගියාම MCC ගිවිසුම ගැන සැබෑ තතු ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි කියලා අතුරුඩේ රතන හිමියන් කරනවා ප්‍රකාශයත්. සජිත්ගේ පරාජයටත් ගෝඨාභයගේ ජයග්‍රහණයටත් MCC ගිවිසුම එක් හේතුවක් වුණා. MCC කමිටු වාර්තාවේ කරුණාකර ජනතාවට හෙළි කරන්න ජනාධිපතිතුමා දෙමළටමත් කියලා තියෙනවා MCC ගිවිසුමේ වාර්තාව ජනතාව අතරපත් කරන්න කියලා. කොහොමවත් ජාතිකවාදී පදනමකින් මේක පිළිබඳව හිතන එක හොඳයි. මැඩගස්කර් වලට හොන්ඩියුරාස් වලට මොකද වුනේ? ඒ වගේම ලතින් ඇමරිකානු කරා අපේ රටවල් වලට ඉතිහාසය තුළ මොකද වෙලා තියෙන්නේ? ඕමාර් ටොරිජෝස්ලට මොකද වුනේ තියෙන්නේ? අයියන්දලාට මොකද වුනේ කියලා ඉතිහාසය නැවත වතාවක් කියවලා බලන්න පුළුවන් Facebook වලින් හරි අරුතරමින්. කොහොමවත් ජාතිකවාදී චින්තනයක් මතුවෙන්න ඕනේ කියන තැනට මව්බිම් පුවත්පත නැවත වතාවක් අපිව සිහිපත් කරනවා. පශ්චාත් කොවිඩ් අභියෝගයේ ජය ගැනීමට තාක්ෂණය දන්නා ජාතිකවාදී පරපුරක් බිහි කළ යුතුයි. තාක්ෂණය දන්නා ජාතිකවාදී පරපුරක් මේ විශේෂණ පද දෙක ඉතාමත්ම වැදගත්. ජාතිය ගමනට පාර කිව යුත්තේ මොරගොඩලා කුමාරස්වාමීලා නොව ජාතිකවාදී බලවේගයයි කොවිඩ් හමුවේ ජනාධිපතිවරයා තීරණය ගත්තේ ආර්ථිකයට මුල් තැනදී නොවේ ජීවිත ගැන හිතලයි. මේ 12 වදාරුම් ප්‍රවේශය ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දී ජාතියක් ලෙස නැගී සිටීමටයි කියලා පශ්චාත් කොවිඩ් අභියෝග ජය ගැනීම සඳහා 69 ලක්ෂය අපේක්ෂා විට කරන ජනපතිතුන්ගේ අධිෂ්ඨානයේ සඵල කරන හරිමඟ කොරෝනා වසංගතයෙන් පසුව පැනනැගීමට නිමිත ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ජාතියක් ලෙස නැවත නැගී සිටීම සඳහා යෝජනා කරන 12 වදාරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් යන මෙයින් වූ යෝජනා 12ක් ඊයේ සම්මත කිරීම වෙනුවෙන් පැවතිච්ච උත්සවයකදී තමයි විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කරන්නේ. ඒ කියන්නේ ජාතිකත්ව පදනම සහිත සාර්ව ආර්ථික එළඹුමක් ඕනේ. ඒ කියන්නේ හෝලිස්ටික් අප්‍රෝච් එකක් ඕන වෙලාවක් මේ ලෝකෙ පිළිබඳව කල්පනා කරනවා. තාක්ෂණය සහිත ජාතිකත්ව පදනමක් අපිට තිබුණා. දැන් ඉතිහාසයකට අපි වාරි කර්මාන්තය, අපි කුෂි කර්මාන්තය, ඒ වගේම අපේ විහෙර විහාර, දාගැබ්, සංස්කෘතිය මේ වගේ දේවල් මම හිතන්නේ ලෝකෙම පුදුම කරපු තාක්ෂණයක් අපිට තිබුණා. ඒ නිසා ඒ තාක්ෂණය නැවතත් අපේ ජානවල මේ අපේ කට්ටියගේ තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක පසුගිය කාලයේදී මේ කොරෝනා සමගම අලුත් නව නිපැයුම් නිර්මාණය කරා. පාසල්ලම විශ්වවිද්‍යාලවල මම හිතන්නේ පිටරට අපනයන කරන්න පුළුවන් තරම් නවීන තාක්ෂණික සමහර දේවල් නිර්මාණය කරා. දැන් ඒවත් එක්කම යලි පණ ගහගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔව්. කොරෝනා පිළිබඳව කතා කරපු නිසා ලෝකෙ කොහොමද ලංකාවේ කොහොමද තත්ත්වය කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ලංකාවේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාපතිය 2010 දෙනෙක් ඊයේ දවසේ වෙද්දී වාර්තා වෙනවා. සුවවෙච්ච ප්‍රමාණය 1602යි. ඒ කියන්නේ මුල්ම වතාවට 80%ට වඩා වැඩි ප්‍රමාණයක් සුව වෙනවා. ඊයේ රෝගීන් 9 දෙනෙක් හමු වුණා. මියගිය රෝගීන් සංඛ්‍යාව 11යි. ලෝපුරා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 95,79,916ක් වෙනවා. මරණ 4,86,128යි. ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව කියන රටවල් තමයි ආසාදිතයන් වාර්තා වීම අතින් ඉහළින් ඉන්නේ. දැන් මේ අතරේ 95,79,916ක් අද වෙනකොට වාර්තා වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා ලබන සතියේ වෙද්දී කෝටිය, ඒ කියන්නේ මිලියන 10 සීමාව පන්නාවි ලෝකයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව. ඒ විතරක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන තවත් කාරණයක් තමයි තවම ඇමරිකානු කලාපය විශේෂයෙන්ම උතුරු ඇමරිකා සහ මේ දකුණු ඇමරිකා මහද්වීප දෙකම
රෝගීන් වාර්තා වීමේ පීක් එකට උච්චතම අවස්ථාවට උපරිමයට ලං වෙලා නැහැ කියලා. එහෙම උපරිමයට ලං වුණොත් මොකද සිද්ධ වෙන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතරංග වීම එහෙමයි. හැබැයි ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙයිනේ කියලා යහපත් අතර ඒ කියන්නේ මේ දෙයියන්ගේ පිහිටෙන් වෙච්ච දේවල්ද නෑ ඊට වඩා කැපවීමේ ප්‍රතිඵල සහ පුරවැසියන් විදිහට ඔබේ කැපවීම තවදුරටත් මගේ කැපවීම තවදුරටත් අවශ්‍යයි. රාජ්‍ය සේවයේ කැපවීම එහෙම තිබුණා. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් රටවල් 38ක සිට ශ්‍රී ලාංකිකයන් 9588ක් නැවත ගෙන්වාගෙන තිබෙනවා කියලා ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා ඊයේ සඳහන් කරනවා. ප්‍රශ්න තමයි අභියෝගයක් තමයි. හැබැයි ඒ වුණත් 9588ක් නැවත ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. 10,000කට ආසන්නයි. වෙනත් රටවල් සාපේක්ෂව ගත්තම ශ්‍රී ලංකාව තමයි වැඩිම මෙහෙම තමන්ගේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙනල්ලා තියෙන්නේ. මොකද පාකිස්තාන, ඉන්දියාව වගේ රටවල් ගත්තම ඉතාමත් අඩු සංඛ්‍යාවක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔව්. ඒ අතරේ PCR පරීක්ෂණ වලට කොච්චරක් විතර වියදම් වෙලා තියෙනවද කියලාත් අද දිනෙමින් පුවත්පත වාර්තා කරනවා. භක්ති ධර්මප්‍රිය මින්ඩිස් වාර්තා කරන ආකාරයට PCR පරීක්ෂණ වලට දැනට වියදම කෝටි 65ක් වියදම් කරලා PCR පරීක්ෂණ කරලා තියෙනවා. අපි එතනින් මෞබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යන්න ලෑස්ති. ලැජ්ජයි. නිල නිවෙස් බාර නොදුන් කොළඹ හිටපු නාගරික කොමසාරිස්ලාට වැඩ වරදී. බලන්න මේ කවුද ලයිස්සු වෙන්නේ කියලා 2015 දී ඉවත් වූ චන්ද්‍රාණි කාමර 16ක නිවස තාම දීලා නැහැ. චන්ද්‍රාණි මේක නම වෙනස් වෙන්න ඕනේ. අපි ඇතුල් පිටුවට යන් ශ්‍රීරාම් රණසිංහ වාර්තා කරන්නේ 2009 තෙක් සිටි VK අනුරත් තාම නිල නිවසේ දැන් ඉන්න කොමසාරිස්ට ඉන්න ගයක් නැහැ. ලක්ෂ 269ක් ඉල්ලලා නඩු දාන්නේයි කියලා. මේ දේශපාලනඥයන්ගේ වංචා දේශපාලනඥයන් තමන්ගේ නිල නිවස් වලින් ඉවත් නොවීම පිළිබඳව කතා කරනවා වගේම දේශපාලනඥයන්ටත් එහා ගියපු එහෙම නැත්නම් සමහරට දේශපාලනඥයෝ ඊළඟ ඡන්දෙන් එළියට දාන ජනතාවට පුළුවන් රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් මොකද සිද්ධ වෙන්නේ? කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරුන් ලෙස කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන VK අනුරහා පාලිත නායකකාර යන අය ඔවුන්ට ලබා දී තිබූ නිල නිවෙස් වලින් ඉවත් නොවීම නිසා නඩු පවරා ලක්ෂ 269ක හිඟ සහ දඩමුදලක් ඔවුන්ගෙන් අය කර ගැනීමට කොළඹ මහනගර සභාව තීරණය කළා තිබෙනවා. දැන් මෙතනදී 2015 නාගරික කොමසාරිස් ධූරයට පත්වන VK අනුර මහත්මයා ඔහුට නිල නිවසක් නැති නිසා ඔහුගේ කොළඹ 10 මරදාන ටීබී ජයමාවතේ අංක 193 නිවසේ නිල නිවස විදිහට භාවිත කිරීම සඳහා අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ වගේම භද්‍රාණි ජයවර්ධන මහත්මිය 2008 වසරේ සිට 2015 දක්වා කාලය තුල නාගරික කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරද්දී ඇය නිල නිවස ලෙස කොළඹ 7 ඇල්බර්ට් චන්ද්‍රවංකේ පර්චස් 80ක් විශාල ඉඩමේ පිහිටි කාමර 16කින් සමන්විත නිවස පදිංචිය සඳහා ලබාගෙන තිබුණායි කියලා මව්බිම් පුවත්පත කියනවා. මේ බලන්න නිවසේ වටිනාකම මත පදනම ගණනය කර තිබෙන කුලී හිඟමුදලේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 255ක් යයි කොළඹ මහනගර සභාව ගණන් කිරීමේදී තහවුරු කරලා තිබෙනවා. කොහොම වුණත් ජේ රත්නසිරි මහත්මයාගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට මව්බිම් පුවත්පත උත්සාහ කරගෙන තියෙනවා. ඔහුගේ දුරකථන සම්බන්ධතාව තහවුරු කරගන්න බැරි වුණා කියලා කියනවා. අද දවසේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් හවස 2ට පැවැත්වෙනවලු. මේවට මොකද කරන්න කියලා. දැන් මෙහෙම වුණාම දිනස දැන් නව නිලධාරී ආවට පස්සේ ඔහුට නිලනිවසක් නැහැ නේ. එතකොට ඒකට වෙනම මුදලක් ගෙවලා ගන්න වෙනවා. ඔව්. ඒ වගේම තවත් කියන්න ඕන දැන් යහපාලන ආණ්ඩුවේ හිටපු මැති ඇමතුරු 21 දෙනෙකු තාම නිලනිවස බාර දීලා නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා මේ ගැන සඳහන් කරා. මම හිතන්නේ ඔවුරුදු මේ ජනමරම ලැබෙනකම් ඉන්නවත් දන්නේ නැහැ. මොන පැත්තටද කියන කාරණේ බලාගෙන ඉන්නවත් දන්නේ නැහැ. තාම නිලනිවස වලට වෙලා. නමුත් එහෙම කරන්න හොඳ නැහැ. මම හිතන්නේ දැන් උදාහරණයක් කියනවනම් අපේ විජයානන්ද දහනායක මහත්මයා ඔහු ඡන්ද ප්‍රතිඵල ලැබුණු ගාම සූට් කේස් එකක් ගැට ගහකට තමයි ගාල්ලට ගියේ. තමන්ට දුන්න නිල රථයෙන්වත් ගියේ නැහැ. බස් රථයේ ගියේ. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 දී එළියට එන්නත් කලින් උදේ 5 වෙනකොට තංගල කාල්ටන් නිවස බලා ගියා. මම කියන්නේ ආදර්ශ තියෙනවා ඉතිහාසය තුල. ඒ නිසා ජනතාවගෙන් යැපෙන ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙන ජනතා නියුතින් මම හිතන්නේ ඔවුන්ට ගරු කරනවා නම් අවම වශයෙන් මම හිතන්නේ නිල නිවාස වලින්වත් නියමිත කාලයට ඉවත් විය යුතුයි. ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ ආදර්ශය හිම ලබා දුන්නා. 94 දී ඒ ආදර්ශය ලබා දුන්නා. දැන් අලුතෙන් නගර සභාවට පත්වෙච්ච නාගරික කොමසාරිස්වරීට ඉන්න නිල නිවසක් නැති නිසා මාසෙට ලක්ෂ 3 ගාණක් කුලියට ගන්නවලු. ඒ කියන්නේ දේශපාලනඥයන් විතරක් නෙවෙයි නිලධාරීන් ගැනත්
රටේ ජනතාව මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි කියන කාරණාවයි පැහැදිලි වෙන්නේ. දිනමින මුල් පිටුවේ වාර්තා කරන වතු සේවක වැටුප් ගැන ධනාත්මක යෝජනා ඉදිරිපත් කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ වතු හාම්පුතුන්ගේ සංගමයට සඳහන් කරනවා. චමිර ඇල්ලල දෙනියේ වාර්තා කර සිටින වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ධනාත්මකව සිතා ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඊයේ ඉල්ලා සිටිනවා. ඒ අතරේ අද දිනුස දැන් වතු සේවක සමාගම් වලට හාම්පුතුන්ට තියෙන යම්කිසි වගකීමක් රට වෙනුවෙන්. මොකද ඔවුන් පොරොන්දු දුනා මුලදී රුපියල් 1000ක් ලබා දෙන්න එකඟ වෙනවා කියලා. පස්සේ තව මේ කොරෝනා ප්‍රශ්නය සම පොඩ්ඩක් අකුලෙන් ඇද ඉන්නවා. නමුත් දැන් පළවෙනි සාකච්ඡාවේදීත් එකඟතාවයට එන්න බැරි වුණා. දැන් දෙවෙනි සාකච්ඡාවේ පැවැත්වුණා කිව්වා අගමැතිතුමා ධනාත්මක යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මම හිතන්නේ ඉදිරි අයවැයේදී මේක යෝජනාවක් විදියට ඉදිරිපත් වුණොත් මම හිතන්නේ වතුකම්කරු ජනතාවට විශාල සහනයක් දෙන වැඩක්. ඔව් මේක මැතිවරණයේ වෙලාවදී නිසා මේක වෙන කතන්දර තියෙන්න පුළුවන්. හැබැයි කොහොමුණත් වතු හාම්පුතුනුත් දුෂ්කරතාවන්ට මුහුණ දීලා ඉන්න වෙලාව නිසා තමයි ජනාධිපතිතුමා කියන්නේ ධනාත්මකව හිතලා මේක ගැන යෝජනා ඉදිරිපත් කරන්න කියලා. විරාමයට යන්න කලින් ටක් ගාලා දිනමෙන 10 වෙනි පිටුවේ තියෙනවා මැතිවරණයේ අවසන් වී සති දෙකකින් රැකියාවට අභ්‍යාසලාභීන් ගන්නා වැඩපිළිවෙල සම්පූර්ණ කරනවා කියලා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා කියනවා. බලාපොරොත්තුවක් හිතේ තියාගන්න කියලා අපි විරාමයකට යන්න ලැස්සි. ඔබ දැනටමත් දන්න පුවත් කීපයක් තියෙනවා. ඒ නිසා විගස සිරස්සල මතක් කරන්නම්. CID කරුණාම්මාන්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි මොබිම් වාර්තා කරන චාමර අමරසූරිය ගෙනෙන වාර්තාවක්. කරුණාගේ කතාව එක්සත් ජාතීන්ට යොමු කරන්න යුද අපරාධ කලේ කොටි බව ඒකෙන් ඔප්පු වෙනවා. ජාතික විද්වත් භික්ෂු සංසදය ප්‍රසාද් මංජුගේ වාර්තාව උපුටා දක්වනවා. ඊළඟට අපි ගියොත් අද දිනමින පුවත්පත සහ අරුණ පුවත්පතත් සඳහන් කරනවා මේ පිළිබඳ කාරණා. අරුණ පුවත්පත කියනවා හමුදාවේ 3000ක් මරා දැමූ කතාවට කරුණා වහාම අත්අඩංගුවට ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් වෙනවා. ඊළඟට මව්බිමේ මේ කරුණාගේ කතාවේදී දැන් අර අම්පාරදි කරපු සැර කතාව පේන තිබුණ නෑ නේද? CID එකේ ගිහලා එනකොට ඔහු ඇවිල්ලා කිව්වා මේ ප්‍රකාශයක් දුන්නා හමුදාවට ගරු කරනවා. හමුදාව මානුෂීය මෙහෙම විශිෂ්ටාකාරයෙන් කරයි කියලා ප්‍රකාශයකුත් මාධ්‍යයට නිකුත් කළා තමයි ගියේ. ඔව් මාධ්‍ය විසින් නිදා කරපු ප්‍රකාශය විකෘති කළා කියලා කිව්වා. මේ බලමු ඉතිහාසයට බොරු කරන්න බෑනේ. අද මව්බිම් පුවත්පතේ අනිත් ප්‍රධාන සිරස්සලය වන්නේ විශේෂ මහාධිකරණයේ විභාග වන කරන්නාගොඩගේ නඩු විභාගයේ අත්හිටුවන්න මහාධිකරණ අභියාචනාධිකරණයේ නියෝගයක්. පසුගිය වසර 10ටම පොලිසිය කිසිදු සාක්ෂියක් හොයාගෙන නැහැ. IP නිශාන්ත සිල්වා NGO අවශ්‍යතා මත විමර්ශන මෙහෙයුවා. ඇත්තනේ දැන් කොහෙද කියලා හොයාගන්නත් නැහනේ. මගේ සේවාදායකයා සැකකරුවෝ කලේ ට්‍රැවිස් සින්නයියාගේ ප්‍රකාශකෙන් පසුයි කළ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයා කියනවා ට්‍රැවිස් සින්නයියා කියලා කියන්නේ හිටපු නාවික හමුදාපතිවරයා. හැබැයි ඔහු ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජකාරී කරමින් ඉඳලා ඒ කියන්නේ නාවික හමුදාවෙන් ගිහිල්ලා එහෙම ඇමරිකාවට සම්බන්ධ ආයතනයක වැඩ කරමින් ඉඳලා තමයි නැවත ආවට පස්සේ 2016 හෝ 17 නාවික හමුදා ප්‍රතිබවට පත් වෙන්නේ. ඒකත් ආందోලනාත්මකයි කියන එක තමයි ඊයේ මේ නඩු කටයුත්තේදී අවධාරණය කෙරෙන්නේ. කමල් මහේන්ද්‍ර වීරරත්නයි මේ පුවත වාර්තා කරන්නේ. මේ කාරණා දෙකක් ගැන කතා කරන්න ඕන නම් මේ IP නිශාන්ත සිල්වා කියන්නේ NGO සමග සම්බන්ධ. ඒ වගේම කොටි ඩයස්පෝරෙන් යපුණා. දැන් රටෙත් නෑනේ. දැන් රටේ එතකොට අර කරන්නාගොඩ මහත්මයා යුද්ධයේදී කරපු මෙහෙයට පරිගැනීමක් වශයෙන් තමයි කොටි ඩයස්පෝරට උණු IP නිශාන්ත සිල්වා හරහා මේ චෝදනා බොරු චෝදනා ගොනු කරන්නේ. අනිත් කාරණේ තමයි දැන් මෙතනදී ශානි අබේසේකර මහත්මයා මේ චෝදනා ගොනු කිරීමට මුල් වෙලා තියෙනවා. તો ශානි අබේසේකර මහත්මයාට මතකද දිනුෂ රංජ රාමනක මහත්මයා කිව්වා දුරකථනයෙන් කොහොමද ශානි තත්ත්වය කියලා අහනකොට කිව්වා මම ගෙදර ඇවිල්ලා වැඩක් වුණත් කරන්නම් කියලා ශානි අබේසේකර මහත්මයා එහෙමයි. එතකොට ඒ වගේ තමයි මේ චෝදනා ගොනු කිරීමේ තිරේ පිටුපස කතාව තියෙන්නේ. ඔව්. ඒක තමයි අර ඇමරිකානු තානාපති කාර්යාලේ වැඩ කළවිල්ලා ඊට පස්සේ ලංකාවේ නාවික හමුදාවේ ප්‍රධානී බවට පත් වෙනවා. මේවා කොහොමද ඊට පස්සේ සාක්ෂි හැදෙන්නේ? කොරෝනා නවරැල්ලක් ආවොත් එහෙම නැත්නම් කොරෝනා නවරැල්ලක් නොආවොත් අයවැයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කරනවා. අජිත් අලහකෝන් අරුණට වාර්තා කරනවා ගම්බිරිස් අලෙවියට කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආදායම් බදු දඩමිදල නිදහස් කරනවා. කැලණි සරසවි තාක්ෂණ පීඨ ගොඩනැගිලි කිරීමට පෞද්ගලික සමාගම් දෙකකට වීහැර සෙසු භෝග වලට රසායනික පොහොර ලබා දීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. දැන් කොරෝනා නවරැල්ලක් නොආවොත් අයවැයෙන් පස්සේ රට යථා තත්ත්වයට පත් වෙනවා කියන කාරණාව තවදුරටත් එකතු කරන්න පුළුවන්. අරුණ පුවත්පත වාර්තා කර සිටියා. ඊයේ කැබිනට් මණ්ඩලයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා වාර්තා කර සිටිනවා. දැන් මේ මැයි මාසයෙන් පස්සේ නැත්නම් මේ වෙනකොට අපනයන ආදායමත් වර්ධනය වෙලා තියෙනවා. අප්‍රේල් මාසෙදී අපනයනය කළා අපි ලැබුවේ ඇමරිකන් ඩොලර් මිලියන 277යි. මැයි මාසෙ වෙද්දී ඒක 600 දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ ජූනි මාසෙ වෙද්දී ඒක තවත් වර්ධනය වෙවි. ඊයේ
කැබිනට් තිර දැනුම්දීමේ සාකච්ඡාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුවෙච්ච තවත් අදහසක් තමයි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව රටට අවාසිදායක ලෙස කටයුතු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් අදාළ රටත් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා මෙහෙයවීමට ජනාධිපතිවරයා විශේෂ මැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට උපදෙස් දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඊයේ පවසා සිටියා. මොකද අද මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තා කර සිටියා වෘත්තීය සමිති නියෝජිතයෙක් සඳහන් කර සිටිනවා ඡන්දයෙන් පස්සේ මේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණන සැලැස්මක් තියෙනවා කියලා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනවා කියලා ශ්‍රී ලංකා වරාය පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි ගමගේ මහත්මයා කරන ප්‍රකාශය තිබුණා. ඒක ඊයේ සාකච්ඡාවට ගැනුණා. ඊළඟට අපි කැමති මව්බිම 15 වෙනි පිටුවට යන්න. මව්බිම් 15 වෙනි පිටුවට ගියාම මම හිස්ටෙක්පත් 10ක් අත්සන් කර ඉෂාක් අයියට දුන්නා. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ප්‍රහාරයට දින 4කට පෙර බිරියට උපදෙස්සේ. ඊයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්. රවීන්ද්‍ර විමලසිරි මහත්මයාගේ සාක්ෂි ලබා දීම සිදු වුණා. රුවන්ත නිතුල්ගස්පිටිය කරන වාර්තාව අද මව්බිම් පුවත්පත මුල් පිටුව පුරා පළ කරනවා. මුළු පිටුවක් පුරා පළ කරනවා. ඒ අනුව බෝම්බකරු පවුලේ අනිකුත් සමාජිකයන්ට නිකුත් කළ හඬපටේ මෙන්න මේවා තිබුණලු. මගෙන් වරදක් වුණා නම් සමා වෙන්න. ඔබ මට කළ වැරදි වලටත් මා සමාව දෙනවා. ඉදිරි කාලයේ මුස්ලිම් ජනතාවට අමාරු වෙයි. ඒත් එය අල්ලාහගේ නියමයයි. මගේ දර්ශනය නිසා මට අනිවාර්යෙන් ආරක්ෂක අංශ දඬුවම් දෙවි. මා අල්ලාහගේ නාමයෙන් ස්වර්ගස් වූ විට මගේ දිනිය බලා ගන්න කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් ජනතාවට නෙවෙයි අන්තවාදීන්ට පමණයි. බෝම්බකරු සිය බිරියගේ ආරක්ෂාවටත් උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ පෙන් එකේ ඇති දේවල් කිසිවෙකුට පෙන්වන්න එපා, පත් කරන්න එපා වෙන කෙනෙකුගේ අතට. එහෙමුණොත් අපට විරුද්ධ සාක්ෂියක් ලෙස උන්නේ භාවිත කරાવી. මගේ ගිණුමේ සියලු මුදල් ඉවත් කරගත්තා. ලබන සතියේ ඒට මිලියන 150ක් වැටෙයි. එය ඔබ ගන්න. කොහේදී හරි දුරකථන ඇමතුමක් ගත්තොත් එයින් ඔබ සිටින තැන හොයාගන්න පුළුවන් වෙයි. ආරක්ෂක අංශ වලට නොදැනෙන්න ඔන්ලයින් ඇමතුම් ගන්න ඇප් එකක් මේ පෙන් එකේ තියෙනවා. දුරකථනය යනු ඔත්තු බැලිය හැකි එකක්. ඒ වගේම CCTV මගහරින්න මිලියන 1-2ක් පාඩුණත් මගේ ලෑන්ඩ් ක්‍රූසර් මුස්ලිම් නෝනා අයෙකුටම විකුණන්න මිලියන 2ක් පාඩුණත් කමක් නැහැ. මා වාහනේ භාවිත කළ නිසා CCTV දර්ශන මගින් එය සොයාගත හැකි. මල්පාර නිවසේ තිබෙන අෂ්කාන්ගේ තුවක්කුව ඉවත් කරගන්න මම මැලේසියාවට ටිකට් එකක් ගත්තා. ඒත් මම එන්නේ නැහැ. එහෙ හොඳයි මාමා එක්ක යන්න. ලංකාව ආරක්ෂිත නම් මෙහෙ ඉන්න. මේ විදිහට උපදෙස් දීලා තියෙනවා. ඒ අතරේ සායනික මනෝවෛද්‍ය මංගලිකා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරපු කාරණාවක් අපි විශේෂයෙන් අවධානයට ලක් කරන්න කැමතියි. ඒ තමයි ISIS සංවිධානය මේ විදිහට පෞල් ඒකක බැගින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් අපිට පේනවා මේ ශැංග්‍රීලා බෝම්බ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුත් අවසානයේදී ඒ පෞලම ඝාතනයට ලක් වෙනවා. නැත්නම් බෝම්බ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වෙනවා. මේක ISIS ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක කළ උපක්‍රමයක් කියලායි තහවුරු වෙන්නේ. මෙතන දුනස මේ දන්නවා දැන් මේ අන්තවාදීන් දැන් පුහුණු කිරීමේදී දැන් ආගම අන්තවාදී ආගමක් සමග පුහුණු කිරීමේදී දෙනවා අපි කියන බ්‍රේන් වොෂ් කරනවා කියලා. මොලේ හොදනවා. දැන් මේ මොලේ හොදපු විදියට අනුව තමයි අර ඔබ කිව්ව වගන්ති ටික තියෙන්නේ. මේ ආකාරයෙන්. ඔය වගේම තමයි බ්‍රේන් වොෂ් කරන්නේ. එතකොට මේ අන්තවාදය ඉගැන්වීම කියන කාර්යය මම හිතන්නේ ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ ප්‍රධානම සාධකයක්. දැන් ඇත්තම මම හිතන්නේ නීතිඥවරුන් පවා ප්‍රකාශ කර දුන්නා මේක සිද්ධියට සම්බන්ධ. මේ සමහරුන් කියනවා මේක අන්තවාදයෙන් දේශන පැවැත්වීම කියන්නේ බරපතල කාර්යයක් නෙවෙයි කියලා. නමුත් ත්‍රස්තවාදය නිර්මාණය කිරීමේ කොටසේ ප්‍රධානම කාර්යයක් තමයි මේ මතවාදය සැකසීම. ඒ නිසා ඒකට පුහුණු කිරීම. ඒ නිසා මේ අන්තවාදය තුරන් කිරීම කියන කාර්යය මම හිතන්නේ වැදගත්. දැනටත් මම හිතන්නේ මේ පන්ති පවත්වන ඒ යෑම සම්බන්ධ සොයා බැලීම් සිදු කරනකොට විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා කොමිසමට ගිහිල්ලා තවමත් මේවා වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ බුද්ධ්‍යංශ මම හිතන්නේ මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඔව් මාධ්‍යවේදී චතුර පමුණුව තමන්ගේ Facebook පිටුවේ පහුගිය දවසක පින්තූරයක් දාලා තිබුණා. ඒ පින්තූරේ මේ ප්‍රශ්නගත නීතිඥයා හිජාස් හිස්බුල්ලා ඉන්නවා. කොතනද ඉන්නේ? දින 52 ආණ්ඩුවට විරුද්ධව පනවපු නඩුවේ කතා කරපු මේ නීතිඥ මණ්ඩලයේ ඔය ජයම්පති වික්‍රමරත්න එම්.ඒ. සුමන්දිරම් එක්ක ඒ පේලියේ වාඩි වෙලා ඉන්නවා හිජාස් හිස්බුල්ලා. මේ සම්බන්ධතාව හිතා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ විදිය මේ කරුණු අනාවරණය වෙන එක ඉදිරියේදී ත්‍රස්තවාදය සහ මේ රටේ සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉතාමත් වැදගත්. එහෙම වුණත් අද දිනමින පුවත්පත කියනවා කොමිෂන් සභාව පැවැත්වීම අපට හානියක් කියලා සජිත්ගේ පක්ෂයෙන් පැමිණිල්ලක් අනුර ප්‍රේමලාල් වාර්තා කරන්නේ දිනමිනට. පාස්කු හා දේශපාලන පළ ගැනීම ඇතුළු මේ දිනවල සාක්ෂි විමසන කොමිෂන් සභාව නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට හානියක් සිදු වන බව ඔවුන් සඳහන් කරනවා. ඒකට කියන්නේ දැන් අර යහපාලනානුකාරී බරපතල
පාසල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරා. ඒකදී අපි දැක්කා සියලුම දෙනා ගෙනලා වොයිස් කට් වලින් තමයි ප්‍රචාරය ගියේ. එතකොට අපි දැක්කා තවත් කොමිසම සභා කිහිපයක් පත් කරා. FCID එකේ වාර්තා මාධ්‍යට ගියා. එතකොට ඒකත් මම හිතන්නේ එතකොට ඒ ගැන ඒ වෙලාවේ ඒකාබද්ධ විපක්ෂ කිසිම පැමිණිල්ලක් කරන්න ගියේ නැහැ. ඕන්න ඒවට මුහුණ දුන්නා. ඉතින් මම හිතන්නේ ඇයි දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන ඔහු කියන්නේ ජනාධිපති කොමිසම සභාවල වාර්තා මාධ්‍ය නිකුත් කරන්න එපයි කියලා කියන්නේ. මගේ ඒක බෑ. ඉතින් මොකද ජනමාධ්‍ය අයිතියක් ජනතාවට තොරතුරු ලබා දීම. ඉතින් මම මේ කාර්යයේදී මට මතක් වෙන දෙයක් තමයි දැන් එහෙම කියන්න මොකද තියෙන හේතුව? මොකද අපි දැක්ක දැන් විශේෂයෙන්ම දැන් ජනාධිපති කොමිසම සභාව වාර්තා එළි දක්වනකොට දිනුෂ එක්තරා දේශපාලන පක්ෂයක් ගිහලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට කිව්වා අපිට මේවයින් කියන්නේ මේකෙන් කියන්නේ තීන්දුවක් ඕනේ නැහැ. අපිට මේ වාර්තාව දෙන්න ජනාධිපතිතුමන්ට කලින් දෙන්න පාර්ලිමේන්තුවට ගේන්න අපිට මේ දේශපාලන වේදිකාවේදී මේක ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කියලා එක්තරා දේශපාලන පක්ෂයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා. ඔව් කොහොමද දිනවිල ඊළඟට වාර්තා කරන කාරණේ තමයි හිස්බුල්ලා බෙදා දුන් අවි සහරාන්ට ලැබුණු බව විශ්වාසයි කියලා කමලේන්ද්‍රන් මාධ්‍යවේදී කමලේන්ද්‍රන් ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබා දුන් බව ගායන් කුමාර වීරසිංහ වාර්තා කර සිටිනවා. මේවා මේ දේශපාලන වේදිකාවේදී කොහොමද කතා වෙන්නේ කියලාත් අපිට බලන්න පුළුවන්. අපි යන්න ලෑස්ති අරුණ 10 වෙනි පිටුව වාර්තා කරන කාරණාව මගේ තාත්තගේ කාලේ මොකද සිද්ධ වුනේ කියලා අරුණ 10 වෙනි පිටුවේදී ප්‍රකාශයක් වෙනවා. අපි අරුණ 10 වෙනි පිටුවට යන්න ලෑස්ති. දේශපාලන වේදිකාවේ බොහෝ දේවල් කතා වෙලා තියෙනවා. මේ බලන්නේ ඒවා පිළිබඳව මගේ තාත්තගේ කාලේ යුද්ධ දෙකක් තිබුණා. හැබැයි පාසල් නිල ඇඳුම් ජනසවිය දුන්නා. මේ ආණ්ඩුවට හිතක් පපුවක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ ප්‍රකාශය අරුණ පුවත්පතේ 10 වෙනි පිටුවේ වාර්තා කරද්දී පූජ්‍ය පක්ෂයට ගරු කර ඡන්දවලට යෑම අපේ ප්‍රතිපත්තියයි කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශයත් අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඊළඟට අද අපි ගියොත් මේ දේශපාලන වේදිකාවේ දක්වන අදහස් වලට අරුණ පුවත්පත සඳහන් කරනවා මැතිවරණ කොමිසමේ නියෝග වලට කිසිදු පදනමක් නැහැ. අඩ්මිරාල් සරත් වීරසේකර මහත්මයා ප්‍රකාශයක් කරනවා. ඒ වගේම කරුණාගේ සිදුවීම සැලසුම් සහගත වැඩක්. බලය ගන්නකොට එක හඬක් බලයගත් පසු තවත් හඬක් කියලා බොරුවට දේශප්‍රේමීන් වෙන්න එපා. බොරු දේශප්‍රේමීන්ට රැවටෙන්න එපා කියලා අරුණ පුවත්පතට මේ ප්‍රකාශ කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා. ඊළඟට මෞබිම් පුවත්පතට ගියොත් මෞබිම් පුවත්පත වාර්තා කරනවා යුද බිමක් අපි වැඩ බිමක් කළත් යහපාලන ආණ්ඩුව යලි එය මුඩු බිමක් කළා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. සිංහල ජනතාව මරන්න ආයුධ දුන්නේ කවුද කියලා කරුණ අම්මාන් කියලා නැහැ. ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දීම ජනතාවගේ වගකීමයි කියලා කියනවා. ඊළඟට පවුලකට 20000ක් දෙනවා කිව්වම වහල්ලු අපිට විහිළු කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. අගමැතිතුමාට කරුණා ගැන ලොකු කැක්කුමක් තිබෙන්නේ ඇයි? ඔහුගේ ප්‍රශ්නය. ආණ්ඩුව පවුලකට රුපියල් 5000ක් දුන්නෙත් අපේ සට නිසා. ආණ්ඩුව රුපියල් 5000ක් දුන්නෙත් අපේ සට නිසායි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. ආණ්ඩුව කරන හැම වැඩක්ම සජිත් මහත්මයා කියන නිසා කරනවා වගේ කියන එක තමයි මේ මහත්මයා කියන්නේ නේද? ඔව්. දැන් පවුලකට රුපියල් 20000ක් දෙනවා කිව්වම වහල්ලු අපට විහිළු කරනවා කිව්වම රවි කරුණානායක මහත්මයා කරන ප්‍රකාශයකුත් අද ජාතික පුවත්පත්වල උපුටා දක්වන්න පුළුවන්. නෝබිම් පුවත්පතේ තියෙනවා. ඒ කියන්නේ රුපියල් 20000ක් දෙනවා කියන එක ප්‍රායෝගික නැහැ කියලා තමයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රවි කරුණානායක මහත්මයා සඳහන් කර සිටින්නේ. ඒකට මේ වහලයි කියලා කිව්වේ කාටද? වහල්ලු කිව්වේ කාටද? සජිත් මහත්මයා. ඔව් කොහොම වුණත් ජනකවිය නම් කියලා තියෙනවා කලකදී රහලු කලකදී වහ වෙනවාලෝ කියලා. ඒ කියන්නේ කලකදී වහල්ලු වෙන්නේ කලකදී රහ වෙච්ච උදවිය වෙන්නට පුළුවන්. ඊළඟට අපි මෞබිම් පුවත්පත සහ අරුණ පුවත්පත දිනමින මේ පුවත්පත් සහ ඉතිරි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් කීපයක් ටක් ගාලා විමසනවා. ඉතිහාසයේ ලොකුම බීඩිකොළ තොගය අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රීරාම් රණසිංහයි අද මෞබිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ. ඒ අනුව මේක මේ BOI ප්‍රොජෙක්ට් BOI එකේ තියෙන ආයතනයකට ගෙන්නන විදිහට ගෙනල්ලා තියෙන්නේ. මොකද සාමාන්‍යයෙන් බීඩි කිලෝ එකකට රුපියල් 4000ක ටැක්ස් එකක් තියෙනවා. එතකොට BOI එකට ඒවා ගණනය කරන්නේ එහෙම නැත්නම් පරීක්ෂා නොකරන නිසා ඒක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ විදිහට අපචාර අපයෝජන මේවා ගැන බොහෝ පුවත් තියෙනවා. නමුත් කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා විරාමයක් ලබනවා. පණ තියෙන කීටැග් සුරතලෙක් ගනිමුද? අරුණ වාර්තා කරනවා විදෙස් පුවතක් විශේෂාංග ලිපියක් විදියට අමුතු කීටයන් සඳහා සජීවි මාළු කුඩා කැස්බෑරන් හූනන් කැරපොත්තන් කුඩා කටුස්සන් පත්තෑන් වෙන්ව වෙනත් උභයජීවී විශේෂ යොදා ගැනීම නිෂ්පාදකයන් විසින් සිදු කරනවා. මේ සජීවී සත්වයන් බහලා තියෙන්නේ කීටයගේ එන ප්ලාස්ටික් බෑගය තුළ. සුරතලා තවදුරටත් ජීවත් කිරීමට නම් ප්ලාස්ටික් බෑගය කපා සත්වයාව
විවෘත පරිසරයට මුදා හැරිය යුතුයි. දවස් කිහිපයකට අවශ්‍ය වතුර සහ ඔක්සිජන් විතරයි මේ බෑග් එකේ තියෙන්නේ. හැබැයි මේ බෑග් එක කපලා සතාව පරිසරයට නිදහස් කරන්නේ එහෙමත් කෙනෙක් කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. දැන් මේක දැක්කයන් පස්සේ ඔබට හිතෙනවා අනේ අපොයි කියලා. ඒත් චීන ජනතාවට එහෙම හිතෙන්නේ නැහැ. චීනය අනාගමික රාජ්‍යයක්, නිරාගමික රාජ්‍යයක්, ආගමක් නැහැ. ආගමක් තියෙන රටක එහෙම නැත්නම් ආගමික රාජ්‍යයක අනේ අපොයි කියලා හිතනවා. කාලයකට කලින් මේක නිරාගමික රාජ්‍යයක් කරන්න ඕනි කියලා NGO සහ පාලකයන් හිතුවා. එහෙම වුණා නම් කොතනින්ද නතර වෙන්නේ? අනේ අපොයි කියලා හිතනවා දිවි පැටවයි අම්මයි අනතුරටපත් වුණා. අම්මා මිය ගියා. දිවි පැටව ගැන ආරංචියකුත් අද අරුණ පුවත්පත වාර්තා කර තිබුණා. දිවි පැටවට සනීපයි කියලා පුස්සැල්ලේ. හැබැයි ඒ අතරේ අරුණ පුවත්පත කියනවා කොටගල ක්‍රිස්ලස් ෆාම් වතුරාට පනින දිවියෝ කුකුලන් බල්ලන් දැහැගනිති කියලා වනජීවියෙන් තවම පියවරක් නැහැ. දැන් මේ ලයිම් වලට ඇවිල්ලා මේ පතු නිවාස වලට ඇවිල්ලා කුකුලෝ බල්ලෝ අරගෙන යනවා දිවියෝ. ඉතින් මේ මිනිස්සු ඊට පස්සේ කරන්නේ මදු අටවලා දිවියා මරණ තැනට වැඩ කරන එක. ඒ නිසා ඒ පුවත වාර්තා කරන්න කලින් මේ පුවත මෙතනින් අතර කරගනිමු. චීනෙන් අපිට තවත් වාර්තා වෙන පුවතක් තමයි විවාහ අපේක්ෂකයන්ට චීනෙන් අලුත් සේවාවක්. අනෙක් පාර්ශවයේ අතීත තොරතුරු සියල්ල දෙනවා. ඒ කියන්නේ කසාද බඳින එක්කෙනාගේ අනිත් පැත්තේ තොරතුරු ඔක්කොම ටික ලබා ගන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේක මේ හොඳ සේවාවක්. මොකද ගෘහස්ස ප්‍රචණ්ඩත් එහෙම නැත්නම් මේ තමන්ගේ සහකරු හෝ සහකාරිය මීට කලින් ගෘහස්ස ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් කාට හරි රිද්දලා තියෙනවද අපරාධ කළා තියෙනවද මේවා ගැන දැනගන්න පුළුවන්. ලංකාවටත් නරක වෙන එකක් නැහැ. පූර්විකාන් පස්සේ අපි කාටුන් පටන් ගන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අරුණ පුවත්පතට වාර්තා කරන්නේ ලයිට් බිල හදන විදිය විදුලි ඇමතිලත් පැටලිලාලු බං කමක් නැහැ සර්. ඒ බිල ගෙවන්නේ අපිනේ. මෙල දිනවිනේ පුවත්පතට කාටුනේ දර්ශනික කාටුනේ මෙන් ඡන්දෙත් එක්ක ගෙම්බෝ පයින්න පටන් අරන් තියෙනවා. මෙන්න නිවාස දෙකක් තියෙනවා. එකක් දුරකථන නිවාස සමගි ජන බලවේගයේ අනිත් එක අලියා සිරිකොත පක්ෂ මූලස්ථානය ගෙම්බෝ පයින්නවා දෙපැත්තට තනදාකිය බලාගෙන ඉන්නවා. මොකද ඇත්තට මේ පක්ෂ කාර්යාලය දෙකක් තියෙන පිටකොට්ටේ සහ අතුල් කොට්ටේ සමීපව තියෙන නිසා හුමාරු වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඔව්. පංකජ රුවින්ද අද සරදම් කරන්නේ කාටද? කරුණට අසනීප හින්දා CID එන්න බැරලු සර්. සර් කියන්නේ මේ කරුණට අසනීප හින්දා CID එන්න බැරලු. උතුරෙත් දකුණෙත් වගේම සර්. උතුරෙත් දකුණේ වගේමනේ සර්. උතුරෙත් දකුණේ වගේමනේ. මොකක් හරි චෝදනාවක් ආපු ගමන් අසනීප වෙනවනේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අලුත් පරපුරක් ගැන පසුගියදා කතා කරා. දැන් මේ පුටුවට වාඩිලා ඉන්නවා අලුත් පරපුරකට රට බාර දීම එජාපේ අරමුණයි කියලා මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ කාටුනිය. පක්ෂෙත් බාර දෙනවද කියලා මෙන්න තවත් තරුණයෙක් එනවා එහා පැත්තෙන් තරුණයෙක් වගේ කෙනෙක්. කවුද? ඔව් රංජන් රාමත් අල්ලා ඇත අත්වැලේ කකිය තනියට හරින්ගේ මංගල හා සමගින් කාගෙත් ඉලක්කය කාදිනල් හිමිපාණන් දෙයියොම බලා ගනු ඇත මේ අවනඩුව. රංචගොඩ ළමයා කියන්නේ දේශප්‍රේමී අගරදකුරු හිමිපාණෝ නරුම දේශපාලකයන් පිරි සටනින් විරෝධයට ලක්වීමෙන් කියවෙන්නේ එතුමානෝ යන මග නිවැරදි බවය. දේශප්‍රේමී රදකුරු හිමිපාණන්. මෙන්න අරුණ පුවත්පතට කාටුනේ මුකුත් දෙබස් නැහැ. හසන්ත විජයනායක නිර්මාණය කරන්නේ මෙන්න හරිම් ප්‍රාන්දු මහත්මයා දැන් කැටපෝලෙන් අල්ලාගෙන කුරුසියට විදින්න බලන් ඉන්නවා. මෙන්න මාතර පැත්තේ ඉඳන් ඇවිල්ලා කුසලානයක් දීලා එකක් දෙනවා මංගල සමරවීර මහත්මයා. අපි නිම කරමු දවසේ පද 4න් විදුර අබේනායක මව්බිමට ලියන හරින් පළ කරපු අදහස වැරදි නැත. පිටුවේ ලියවෙයි මංගලගේ මත. ඡන්දෙන් දිනන අදහස දෙන්නටම නැත. ඒකයි නටන්නේ උල් කඩු කිනිසි මත. හැබැයි කඩු තුඩු මත සැතපෙන්නට ජනතා විදියට අපිට පුළුවන්ද? අපි ඒකට ලෑස්තිද? නැහැ. අපි නැවත ලබන සඳු දමුණ ගැහමු. ඔබට නිරෝගිමත් ප්‍රීතිමත් සතියන්තයක්. ආයුබෝවන්.